සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම අදත් හැම දිනම සූදානම් වෙලා ඉන්නේ අපේ ජයමඟ ධර්ම දේශනාව සමග ඒකාත්මික වන්නට. අපි දන්නවා අපේ ජීවිතයේ ජයග්‍රහණය සඳහා තමයි අපි ජයමඟ දේශනා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ජය කියලා කියන්නේ හැමදාම මතක් කරන විදිහට ජයත් එක්ක එකතු වෙලා එන ප්‍රබලම අති ප්‍රබලම හැඟීම තමයි සතුට. ජයයි සතුටයි එකට යාවෙලා තියෙන්නේ. නමුත් හැබැයි යම් කිසි ජයග්‍රහණයක් හින්දා ලැබෙන සතුට කොයි හරි වෙලාවක ජයග්‍රාහී දේ තිබියදීම නැති වෙනවා නම් එහෙමනම් ඒ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ නැහැ. සැබෑ ජයග්‍රහණයක් බවට පත්වෙන්නේ නෑ. එතකොට මේ ජයග්‍රාහී අරමුණ ජනතන් ජයග්‍රහණය තිබියදී සතුර නැති වෙනවා නම් ඒ ජයග්‍රහණයෙන් ඇති පලක් නෑ කියන එක ගැන අපි නිබන්ධව කතා කරලා තියෙනවා. ඉතිං හැම වෙලේම අපි උත්සාහ කරන්න ඕනෑ. ඒ කියන්නේ දැන් අපි වාහනයක් ගත්තනං ඒ වාහනය නිසා සතුට ඇති වෙන බලාපොරොත්තු වෙච්ච දෙයක් හම්බෙච්ච හින්දා. නමුත් හැබැයි වාහනේ තියෙනවා සතුට නැති වෙනවා. ඊට පස්සේ මේ දුකක් ආපුවම වාහනේ දිහා දැක්කහම සතුටක් ඇති වෙනවා කියන එක නෑ. හැබැයි මුලදී නම් සතුටෙන් හිත පිරීලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒට එහා ගිය දෙයක් කතා කරන්නයි මේ හදන්නේ. අපිට අපේ පින්නදී අපි ජයග්‍රහණය කරනකොට දැන් අර කියන දේවල් වගේමත් කොහොම හරි කරලා දිගටම සතුට තියෙන්න නම් ඒක කිසිම ලෞකික ජයග්‍රහණයක එහෙම සතුට තියෙන්නේ නැහැ. ඒකයි කියන්නේ නියම ජයග්‍රහණය ලෝකෝත්තර ජයග්‍රහණය කියලා. නමුත් හැබැයි අපි යම් කිසි ජයග්‍රහණයක් ඉතුරු කරගන්න නම් අපේ ජීවිතයේ කළ යුතු ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ කළ යුතු ප්‍රධානම දේ තමයි මේ හරි පරිස්සම් වෙන්න ඕන ඒ ජයග්‍රහණයත් එක්ක දුක් වෙනවද කියලා බලා ගන්න. සමහර ජයග්‍රහණ නිසා ඇති වෙන සතුට හිමින් සැරේ අයින් වෙලා යනවා. ලෞකික ජයග්‍රහණයත් එක්ක. හුඟක් වෙලාවට අපි ඒක ගැන තමයි කතා කරේ. සමහර ලෞකික ජයග්‍රහණත් එක්ක ඇති වෙන සතුට හිමින් සැරේ නැති වෙලා යනවා. ගයක් හදාගෙන ගෙට ගෙවැදීම කියලා හිතන්නකෝ. ඉතින් හරියට මහන්සි වෙලා දුක් විඳලා තමයි මේ ගේ හදාගන්නේ. ඉතින් ගෙට ගෙවැදින වෙලාව වෙනකොට ඉතින් පුදුම සතුටක්. ඒ සතුට බෙදා ගන්න කට්ටියට එන්න කියලා ලොකු වියදම් කරලා ප්‍රිය සම්භාෂණ තියලා ඉතින් හරිම සතුටුයි. ඊට පස්සේ පදිංචි වුණාට පස්සේ සතියක් දෙකක් තුනක් යනකම් හරි සතුටින් ඉන්නේ අලුත් ගෙදරනේ මං ඉන්නේ කියලා. හැබැයි ඒ ගෙදර ඇතුළේදීම Tamanට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනකොට ඊට පස්සේ චිත්ත පීඩා ඇති වෙනකොට මං අලුත් ගෙදරනේ ඉන්නේ කියලා හිතුවට ඒ පීඩා නැති වෙන්නේ නැහැ. හැබැයි ගෙට ගෙවැදිච්ච දවසේ දින කීපයක් යනකම් නම් මොන ප්‍රශ්න ආවත් අර සතුට තියෙනවා. ඉතින් අර වෙන්නේ ජයග්‍රාහී කාරණාව ඉතුරු වෙනවා සමහර වෙලාවට. හැබැයි සතුට නැති වෙනවා. දැන් අද කියන්න යන්නේ ඊට වැඩිය එහා ගිය දෙයක්. සමහර ජයග්‍රහණ තියෙනවා. මොකද අපි හැම වෙලේම ජය ගැනයි කතා කරන්නේ. නියම ජයග්‍රහණය ගැනයි කතා කරන්නේ. සමහර ජයග්‍රහණ තියෙනවා අපේ පින්නත්නි. හොඳට බලන්න ඒ ජයග්‍රහණත් එක්ක අපිට සිද්ධ වෙනවා පසුව සතුට නැති වෙනවා නෙවෙයි දුක් ඇති වෙනවා. ඒ දුක් ඇති වෙන්නේ හුඟක් දේවල් වලදී මේ ජයග්‍රහණය සඳහා භාවිතා කරලා තියෙන උපක්‍රම පසුපස පන්නා පහර දෙන නායක වගේ අධිකතර දුක් සහිතව ඉපදුනොත් එහෙම අන්න ඒ ජයග්‍රහණය දුකක් බවට පත් වෙනවා. ඒක හින්දා හුඟක් වෙලාවට අපි යම් යම් වැරදි කරපුවාම ඒ කරන වෙලාවට වැරදි කරලා අපේ ජයග්‍රහණය ලබා ගත්තාම සතුටක් තියෙනවා තමයි. ඒ වැරදි කරන වෙලාවේ වගේ නෙමෙයි. පසු කාලීනව යම් යම් දේවල් තේරෙනවා. මං එක භයානක උදාහරණයක් කියන්නම්. එක මහත්මයෙක් මට හම්බෙනවා තැති ගැන්මකින්. අධික තැති ගැන්මකින් මාත් එක්ක කතා කරනකොට දාඩිය දාලා වගේ තිබ්බේ. ඒ කියන්නේ මේ හරීම තද බල බයකින්. එතකොට අන්න ඒ දරුවෝ
මොකද එතන තව හිටියා එයාගේ නෝන මහත්මයයි. ඒක මං ඒ බහුවචනයෙන් කතා කරේ මේ දෙන්නම ගත්තොත් එහෙම මේ දෙන්නට තිබ්බ ලොකු බයක්. මොකද මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ බයක්. අපි දන්නේ නැතුව මෙන්න මේ වගේ වැඩක් කරා. ඒ කියන්නේ මෙයාලාට අනවශ්‍ය එයාලා නොහිතපු වෙලාවක විවාහයෙන් පස්සේ නොහිතපු වෙලාවක දරුවෙක් පිළිසිඳගෙන ඒ දරුවාව උපක්‍රම යොදලා බිහිවෙන්න කලින් ඒ දරුවාව නැති කරලා ඊට පස්සේ එක්තරා ධර්ම දේශනාවකදී අහලා තියෙනවා එහෙම දෙයක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා. ඊට පසු කාලිනව මෙයාලා අපාය ගැන හොයනවා. හොයනකොට පළවෙනි එක තමයි වැරදුන තැන ඒ ධර්ම දේශනාවේ අනිවාර්යයෙන්ම කියලා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් කියන එක. ඉතින් ඒක එහෙම නෙවෙයි ඇත්තටම. නමුත් එහෙම කියවිලා තියෙනවා. ඊට පස්සේ මෙයාලට අහන්න හම්බ වෙනවා දේවදූත සූත්‍රය. ඉතින් මේ ටික මට කිව්වා මෙන්න මේකේ අපි දැක්කා මේ අපායේ තියෙන දුක් අන්දරාවල්. දැන් ඉතින් ගැලවෙන්න විදිහක් නැහැනේ. දැන් මොකද කරන්න කියලා. ඒක කරලා මම ඇහුවා. දැන් ඉතින් මං හිතුවේ මේ මෑතක සිද්ධ වෙච්ච දෙයක් වෙන්න ඇති මේ කතා කරන්න කියලා. දැන් මේ ඉන්න තති ගැනීම දැක්කහම නෑ අවුරුදු 8කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දෙයක් මේ කියන්නේ. දැන් එයාලට දැන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? අර තමයි ඒ වැරද්ද කරන වෙලාවේ දැන් එයාලගේ අදහස තියෙන්නේ ඒ වැරද්ද ආපහු ගන්න බෑ. ඒක දැනෙනවා කෙනෙකුට. එතකොට වැරද්ද කරන වෙලාවේ මේ භයානකම දැනුන්නේ ඔන්න ඔය වගේ බය ඇති වෙනවා. ඒකට කියන්නේ අපාය බය කියලා. අන්න ඒ බයත් එක්ක තමන්ගේ අරමුණු ළඟා කරගත්තට පස්සේ ඒ වගේ බය ඇති වෙනවා. ඉතින් දුන්න උපදේශත් කියලා ඉන්න ඕන ආනන්තරීය පාප කර්ම හැරෙන්න ඕනම පාප කර්මයක් අධික මහන්සියක් සිද්ධ වුණොත් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන තත්වයන් යටතේ ඒ වගේ ක්‍රියාමාර්ග අරගෙන කර්මය යටපත් කරගන්න පුළුවන්. ඒක හැබැයි ලේසි වැඩක් නෙවෙයි. නමුත් පුළුවන්. ඉතින් මේ උපදෙස් දුන්නට පස්සේ යාලා බොහෝ දාන මාන සිද්ධ කිරීම පළවෙනියෙන්ම ඒ තැනත්තා ඒ මිය ගිය තැනත්තා ඒ ජීවියාට දාන දීලා ඒ වගේ දේවල් සිද්ධ කරලා ඊට පස්සේ මෙයාලා සීලවන්ත වෙලා ගුණවන්ත වෙලා යම් කිසි සංහිඳියාවක් ඇති කරගෙන ඉන්නවා මේ වර්තමානයේ වෙනකොට. දැනට වසර 3කට විතර ඉස්සෙල්ලා වෙච්ච දෙයක් මම මේ කිව්වේ මේ මට මුණ ගැහෙනකොට. පළවෙනි වතාවට මුණ ගැහෙනකොට මේ ප්‍රශ්නය විසඳගන්න. ඉතින් නමුත් සැරෙන් සැරේ මේ බය නැවත නැවත හිතට එන බව සඳහන් කරනවා දැනුත්. ඉතින් නමුත් විශාල පින්දහම් කිරීම නිසාවෙන් කුසල් සංවර්ධනය කිරීම නිසාවෙන් යම් කිසි සහනයක් මේ වෙනකොට තියෙනවා. ඉතින් එච්චර භයානක තත්වයකට පත්වෙන්න සිද්ධ වෙන්නේ. ඒ තරම්ම භයානක තත්වයකට පත්වෙන්න සිද්ධ වෙන්නේ අපේ පින්වත්නි මේ තමන් කරන වැඩවලදී පසුතැවිලි ඇති වෙන දේවල් සිද්ධ වුණොත්. ඉතින් ඒ වගේ බය ගැන කතා කරනකොට මූලික වශයෙන් බය 4ක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය සහ දුක්ගති බය කියන ඒවා. ඔන්න ඔය බය 4 ඇති වෙන්නේ නැති විදිහට අපි සැලසුම් කරගන්න ඕනේ. යම් කිසි වැඩක් කරද්දී බොහොම අමාරුයි. අමාරු වුණත් ස්ථීර සැනසීමකට පත්වෙන්න ඕන නම් මේ ජීවිතේ ඒක කරන්නම වෙනවා. එහෙම නැති වුණොත් අපි ලොකු ගැටලුකාරී තත්වයකට මුහුණ පාන්නේ. එහෙම නැති වුණොත් ලොකු ගැටලුකාරී තත්වයකට මුහුණ පානවා. ඒක අපි ඉතා හොඳින් දැනගන්න ඕනේ. දැනගෙන ජීවිතයේ ඉදිරියට අරගෙන යනකොට මොනම දුෂ්කරතාවය ආවත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදිය නැතුව කොහොම හරි ඊට ඒවයින් වැළකීලා කර්මපත සිද්ධ වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව වැරදි සිද්ධ වුණොත් ඒ වැරදි හින්දා ওই බය වැරදි සිද්ධ කරලා සමහර වෙලාවට මේ ජයග්‍රහණය ලබා ගන්නට තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඊට පස්සේ මේ බය උපදින්න ගත්තට පස්සේ මේ ඒ ජයග්‍රහණ වලින් වැඩක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මහ විශාල ධනයක් හොරකම් කරගෙන රටේ ලෝකයේ තියෙන දේවල් වලින් අද පරිසරය අරන් බලන්න හොරකම් කරන්න නැති කෙනෙක් හොයාගන්න බොහොම අමාරුයි.
ඉතින් එහෙම හොරකම් කරගෙන තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ තැනැත්තන්ට අධිකතර පීඩාවන් පසු කාලීනව ඇති වෙනවා, භෝග සම්පත් විනාශ වෙනවා, අපකීර්තිය පැතිරෙනවා විතරක් නෙවෙයි අනිවාර්යෙන් අපායයන්ට සිද්ධ වෙනවා. ඒ මොකද ඒ තමන් අන් අයට ලබා දෙන ඒ කරදරකාරී තත්ත්වය හින්දා ඒවා වලක්ව ගණ්ඩ නම් එකන අනිවාරෙන් අපායන්ට සිද්ධෙන්නේ වලක්ව ගණ්ඩ අවශ්‍ය කරන පින්දහන් කරගන්නට හුඟක් අයට අවස්ථාව ලැබෙන්නේ නෑ. මං අර කිව්ව යුවල ඒ වගේ දේවල් සිද්ධ කරන්න යාලා අවස්ථාවක් ආවට හොරකමට එහෙම හිත වැටෙන අය එහෙම ලේසියකට නැවත නැවත ඒකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ අනිවාර්යයෙන්ම කියලා. නමුත් අනිවාර්යයෙන්ම කියන වචනේ එතනත් පාවිච්චි කරන්න බෑ සැබෑ වශයෙන්ම බැලුවොත්. නමුත් බොහෝ විට එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද එයාලා හුඟක් වෙලාවට මොකක් හරි වැරද්දකට ඇබ්බැහි වෙච්ච අයට ඒ වැරද්ද නිවැරදි කරගන්න මේ ජීවිත කාලේ බොහොම අපහසුකම් ඇති වෙනවා. ඒ වරදින් අත මිදෙන්න, ඒ වරද නිවැරදි කරගන්න අතිමහත් වූ අපහසුතාවයන් ඇති වෙනවා. අන්න ඒක තමයි අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. ඇබ්බැහිය කියන එක මොකද වරද්දි කරලා යම් ලාභ සත්කාර මේ වගේ ගොඩක් දේවල් ලබනවා. මේ රටේ ලෝකේ තියෙන එක්තරා පිළිගැනීමක් තමයි ධනය තියෙනවා නම් බලය තියෙනවා නම් රටේ ලෝකේ වැඩිපුර තැනක් තියෙනවා. දැනුමවත් ඕනේ නැහැ. දැනුම තියෙන මිනිස්සු ඉන්නවා, ධනය බලය අඩුයි. බොහෝ දැනුම තියෙනවා. ඒ අයට තියෙන පිළිගැනීමත් අඩුයි. ඒ අයට තියෙන සමාජයේ යමක් කරගන්න පුළුවන් හැකියාවත් අඩුයි. සමහර වෙලාවට හුඟක් වෙලාවට කිසිම දැනුමක් නැති වුණත් කුමන හෝ ආකාරයකින් ධනය තියෙනවනේ කට්ටිය බලයත් ලබා ගන්නවා. ඒ ධනය බලය තියෙන අයට සමාජයේ අනිත් මිනිස්සු හුඟක් සලකන්නත් බලනවා. ඉතින් ඒකින්ද ඒ ධනය බලය හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය ලබා ගැනීමේ ප්‍රවණතාවයක් මේ වෙනකොට තියෙනවා. අන්න ඒ ප්‍රවණතාවය නිසාවෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ මොන තරම් ධනය තිබුණත් මොන තරම් බලය තිබුණත් නිරෝගී සම්පත්තිය කියන එක ගන්නත් බෑ. ඒ වගේම තමයි ජරාවට පත් වෙන ඒවා, ඒ වගේ කිසිම දෙයක් වළක්ව ගන්නත් බෑ. ඊළඟ උප්පත්තිය වෙනස් කරගන්න බෑ ධනයටයි බලයටයි. කොහොම නමුත් මරණ මංචකේ බයෙන් දඟලනකොට එයාව බේරගන්න කිසි කෙනෙක් නැහැ. හරි. තමන් සාන්තව සාර්ථකව තමන්ගේ ජීවිතය හරියට අරගෙන ගිහිලා තියෙනවා නම් හරි. හරියට අරගෙන ගිහිලා තියෙනවා නම් අපි හොඳාකාරවම දන්නවා. ඒ අයට කිසි ගැටලුවක් නැතුව හැකියාව තියෙනවා මේ මරණයට මුණ දෙන්න. ඒ කියන්නේ ඉතින් මරණය කියන්නේ තවත් එක සංසිද්ධියක් විතරයි. චුට්ටක් හිතන්න බලන්න. තමන්ගෙන් වෙන්න තියෙන සියලු යුතුයකම් ඉෂ්ට කරලා නම්. ඔය බාහුවලය යොදලා හරි හම්බ කරගන්න කෙනෙකුට සැබෑවටම පහසුවෙන්ම පුළුවන් තමන්ගේ ඉලක්කවලට ළඟා වෙන්න. අම්මට කෙරෙන්න ඕන යුතුයකම කරන්න ඕනේ. තාත්තට කෙරෙන්න ඕන යුතුයකම කරන්න ඕනේ. දරුවන්ට, ස්වාමියාට, භාර්යාවට ඒ අවශ්‍ය කරන යුතුයකම් තමන්ගේ සේවකයින්ට පැහැදිලිව තමන්ට උපරිම වශයෙන් කළ හැකි උපරිමයක් වශයෙන් ඒ යුතුයකම් ටික අඩුවක් නැතුව සාධාරණව ඉෂ්ට සිද්ධ කිරීමෙන් අනිත් පැත්තට පසුතැවීම් ඇති වෙන්නේ නැහැ. මම කරන්න ඕන දේ හරියටම කරා කියලා ලොකු අදහසක් තියෙනවා. මම කරන්න ඕන දේ හරියටම කරා කියලා. නැත්තම් ලොකු පසුතැවිලි එනවා. පසුව ඇත්තටම චූටි හරි පසුතැවිල්ලක් ආපු වෙලාවක් ගැන අපේ පින්වත්නි චුට්ටක් හිතලා බලන්න. මොන හරි දෙයකට පසුතැවිල්ලක් ආපු වෙලාවල් මතක ඇති. අපරාධි මට මේ දේ කරා නම් මේක මෙහෙම වෙන්නේ නෑනේ කියලා ඒ වෙලාවට දත් මිටි කෑවට ආපහු යන්න බෑ. අපි දන්නවා ඔය පරිගණකවල ඒ වගේ තියෙනවා මේ ආපහු යන්න කරපු දේ නෙකරුව තත්ත්වයට පත් කරගන්න සමහර එක මුර්දුකාංගවල තියෙනවා. අපි ඒකට කියන්නේ අන්ඩු කරනවා කියන්නේ. ජීවිතේ අන්ඩු නෑ. ජීවිතේ යමක් කරා නම් ඒක කරාම තමයි. ආයෙ නෙකරුවා වගේ ඉන්න පුළුවන් කමක් නෑ.
හොරෙන් කිසි දෙයක් කරන්න බෑ තමන් දන්නවා වෙච්ච දේ. එතකොට ස්වභාව ධර්මයේ නීතියට යටත් කියලා කියන්නේ අපි තුළම උපදින ශක්තිය. ප්‍රාණඝාත කරන්න, අදත්තාදාන කරන්න, කාමයේ වර්ධවා හැසිරෙන්න, බොරු කියන්න, කේලම් කියන්න ඇතිවන කෙලෙස් ධර්මත් එක්ක ඇතිවෙන ශක්තිය ඍජුවම බලපානවා පින්නත්නේ අපේ ඊළඟ ජීවිතය සඳහා විතරන්නේ මේ ජීවිතයේ ඉදිරිය සඳහා. ඒක හොඳට තේරෙනවා. මොකද මේ මොහොත අරගන්නකො පොඩ්ඩක්. මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ල ඊළඟ මොහොත තීරණය කරනවානේ. සමහර විට ශාරීරික ස්වභාවයන් පවා අපිට සමහර විට මේ මොහොතේ ඇතිවෙන සිතුවිල්ල ඊළඟ මොහොතේ රෝගියෙක් වෙන්න පවා හේතු වෙනවා. එහෙනම් ඒ තරමටම මේක පටිච්ච සමුප්පාදය කියන එක මේ ක්‍රියාත්මක භාවයේ හැම නිමේෂයකම තියෙන්නේ. එතකොට මේ පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී සංකාරයන් විඥානයේහි හට ගැනීමට හේතු වෙනවා කියන තැන ඉතාම පැහැදිලිව කර්මය තියෙනවා. පින් කරපු පින් පව් සහ භාවනා ආදිය ඒ සංකාරපච්චය විඥානං කියන තැන ඊළඟ ප්‍රතිසන්දි විඥානය සකස් වෙන්න හේතු වෙන්නේ මේ කරපු පින් පව් සහ භාවනා ආදී කර්මයන්. එතකොට මේ කර්ම නියාමනය හැම වෙලේම තියෙන එකක්. හැම වෙලේම ක්‍රියාත්මක වෙමින් තියෙන දෙයක්. ඒවාට හොර කරන්න බැරි ඒ පාප කර්මයන් කරන්න චේතනාවක් උපදින හින්දා. ඕනම පාප කර්මයක් අපි අතින් වැරදීමකින් සිද්ධ වෙනවා නම් දන්නේ නැතුව සිද්ධ වෙනවා. පාරේ ඇවිදගෙන යනකොට සතෙක් පෑගිලා මැරෙනවා. දන්නේ නැහැ, දැක්කේ නැහැ. හරිද? එතන චේතනාවක් නැහැ. එතන ඒතර කර්මයක් නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි. එතකොට චේතනාවකින් යුක්තව යම්කිසි කෙනෙකුට කර්මයට හොරෙන් වැඩ කරන්න බෑ. එතකොට අපි දැනගන්න වෙනවා අපි කුමන හෝ කාර්යයක් සිද්ධ කරද්දී එතෙන්ට චේතනාව බලවන්ත වෙලා තියෙනවා මොන හරි විශේෂයෙන් පාප කර්මයක් කරද්දී ඒ චේතනාව බලවන්තයි. ඇයි මේ එතන අපි උපක්‍රම යොදන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන මේ හැම එකම තියෙනවා අංගයන්. පණ ඇති සතෙක් බව හඳුනා ගන්නවා. ඊළඟට පණ ඇති සතෙක් ඉන්නවා, එයාව හඳුනා ගන්නවා, මරන්න උපක්‍රම යොදනවා. ඉතින් ඒ ඔක්කොම එක්ක බලපුවම ගැලවෙන්න තැනක් නැහැ. ඉතින් අපි බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. මලක් වගේ තමන්ගේ ජීවිතය පිරිසිදු වෙන්න ඕන. වැරදිච්ච තැන් තියෙන්න පුළුවන් ඕනම වෙලාවක ඒ වැරදිච්ච තැන් වලින් අපි අනිවාර්යයෙන්ම ඉක්මනින් නිවැරදි වෙන්න ඕනේ. එහෙම නිවැරදි වුණොත් එහෙම කෙටි කාලයකින් සාර්ථක මානසිකත්වයකට එන්න පුළුවන්. ඕනම වෙලාවක දැන් මම මරුණොත් තෘප්තිමත්ද මගේ වැඩපිළිවෙල කියලා හැම වෙලෙම පිරික්සන්න ඕනේ. මේ මොහොතේ මාව මරුණොත් මම බොහෝ ණය වෙලා ඉන්නවා නම් එතන ප්‍රශ්න හිටිනවා. එතකොට මම කාට හරි පොරොන්දු තියෙනවා නම් අහවල් දේ කරලා දෙනවා කියලා මම මොන හරි අරන් තියෙනවා නම් එතන ප්‍රශ්න හිටිනවා. මම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච ආදී දේවල් වලින් යහමින් පෝෂණය වෙලා තියෙනවා නම් ජීවිතේ ගෙනියද්දි එතන ප්‍රශ්න තියෙනවා මැරෙන්න. එහෙනම් මේ හැම එකකින්ම බාධාවක් එන්නේ නැති වෙන්න අපි හොයාගන්න ඕනේ ක්‍රමවේදයක්. ඉතින් උපේක්ෂා සහගතව ජීවිතය ගෙවන්නටයි ඕන. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. එහෙනම් මේ සියලු බයවල් ඇති වෙන්නේ තණ්හාව මූලික වෙලා සිද්ධ වෙන ක්‍රියාවන් හේතුවෙන්. ඒකින්ද ඒ වාගේදී මධ්‍යස්ථ තැනකට එන්න අපි ගොඩක් දක්ෂ වෙන්න ඕන. ඒ වගේදී මධ්‍යස්ථ තැනකට එන්න අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕන. කොහොම හරි කමක් නැහැ. බලමු අපි මේ බය ගැන. මොකද බය කියන්නේ දුකක්මයි. අත්තානුවාද බය කියලා කියන්නේ පව්කම් කරපු අය මම මෙච්චර අපරාධයක් කළා කියලා තමන්ටම තමන්ගේ පැත්තෙන් චෝදනා ඇවිල්ලා ඇතිවෙන බය. මම මෙච්චර අපරාධයක් කළා කියලා. හුඟක් වෙලාවට ඔය කාමයේ වර්ධවා හැසිරීම වගේ දේවල්, හොරකම් වගේ දේවල්, විශේෂයෙන්ම කේලම් වගේ දේවල් ඒවා හින්දා කට්ටිය බිඳිලා ලොකු ප්‍රශ්න ඇති කරගන්නකොට මෙන්න මේ වගේ ඒක තේරෙනකොට ඒකේ තියෙන භයානකම තේරෙනකොට බලන්න සංඝයා වහන්සේ සමගිව ඉන්න සංඝයා වහන්සේලා කණ්ඩායමක් යම්කිසි සංඝයා වහන්සේ නමක් විසින්
දෙපැත්තට කරුණු කියලා ඒ ධර්ම කරුණ යහපත් ධර්ම කරුණක සමගි වෙන්න කාරණාවක් තියෙන්න ඕනේ. ඒ යහපත් ධර්මයත් එක්කයි ඒ සමගිය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක කැඩුනොත් යම් විදිහකින් දෙපැත්තට වෙන් වුණොත් යම් විදිහකින් එතන ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙනවා සංඝ ભેදය කියලා. ඉතින් ඒ කේලම් වලින් සිද්ධ වෙන්නේ හුඟක් වෙලාවට. ඉතින් ඒක හින්දා මේ කේලම කියන එක හරි භයානක දෙයක්. මොකද ඒකත් එක්ක එන ප්‍රතිඵලය දැන් සංඝයා වහන්සේ සමගිව නිවැරදි ධර්ම කරුණුත් එක්ක ඉන්න සංඝයා වහන්සේ දෙකට බෙදෙනවා කියලා කියන්නේ එතනදී ඇති වෙන්නේ අති විශාල ගැටලුවක්. ඒ මොකද ශාසනයේ අනාගතයේ සැනසෙන්ඩ හිටපු බොහෝ පිරිසකට සැනසෙන්ඩ තින අවස්ථාව නැති වෙනවා. ඒ අයි බේද වින්න වෙනවා. හරි එතකොට ඒකයි එහි පාපයේ තියෙන මහා බරපතලකම. ඒ වගේම තමයි පින්වත්නේ කේලම් වගේ දේවල් කියලා කවුරුහරි කෙනෙක් බිඳවනවා කියලා කියන්නේ මුළු ජීවිත කාලෙම සමහර විට සමගිව ඉන්න තිබුණ ශක්තියක් වෙන්න තිබුණ එකිනෙකාට මිනිස්සු සම්පූර්ණයෙන් තව කෙනෙක්ගෙන් අයින් වෙලාම යන එක. ඉතින් ඒක අපි හොඳට තේරුම් අරගෙන ඒකත් එක්ක බලන්න යහපතක් වෙන්න තිබ්බ විශාල අවස්ථාවක් සමහර අයට මගහැරෙනවා. යහපතක් වෙන්න තිබ්බ විශාල අවස්ථාවක් සමහර අයට මගහැරෙනවා. ඉතින් මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ මේ වගේ ප්‍රශ්න වගේක් තියෙනවා. මේක තරම් හොඳ තත්ත්වයක් නොවන වග අපි හොඳින් තේරුම් අරගෙන කටයුතු කරමු. ඒක හින්දා මේ වගේ යම් කිසි අනිත් පැත්තට හැරිලා තමන්ගේ පැත්තෙන් තමන්ට චෝදනා එන්න ගත්තට පස්සේ මොන්නම දේ කරලවක්වත් නවත්තන්න බෑ. අනිත් එක සමහර දුස්සීලකම් අපේ පින්වත්නි සමහරු ඉන්නවා සමහර අයට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සුරාව පානය කරන්න බලහත්කාරයෙන් උගන්වනවා. හරි එක පුංචි දරුවෝ දෙන්නෙකුට එක සැරයක් මම දන්නවා මේ සිද්ධ වෙච්චම දෙයක් මම මේ කියන්නේ එයාලා එක්තරා කැමති දෙයක් සිද්ධ කරන්න සූදානම් වෙලා සෙල්ලම් කරන්න ඕන කිව්වා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ සෙල්ලම් කරන්න ඕනේ කියලා කියනකොට නැත්නම් ක්‍රිකට් ගහන්න ඕනේ කියලා කියනකොට මොකද මේකට ආසන්න සිද්ධියක්. ඒ සිද්ධිය හරියටම කිව්වොත් ඒ අය ඒක හඳුනා ගන්න හින්දා මම මේ කියන්නේ උදාහරණයක් විදිහට ළමා කාලය තුල සිද්ධ කරන ක්‍රියාවක් අර වගේ කෙරිල්වල දෙයක් සිද්ධ කරන්න ඕන කියන වෙලාවක එතන හිටිය වැඩිහිටි කීප දෙනා කියනවා ඒ අය සුරාපානය කරමින් ඉන්නේ මේකෙන් ටිකක් ගත්තොත් තමයි අර වැඩේ කරන්න දෙන්නේ කියලා. එහෙම පවා සමහර අයට ලොකු වමනාවක් තියෙනවා අන් අයව සුරාවට මේ පුරුදු කරන්න තමන් වැටිච්ච තැනට අන්න අය වටගන්න ඒකට පුදුම කැමැත්තක් තියෙනවා. යාළුවන්ට එහෙම කියන්නේ එහෙමයි මේ අයන් චුට්ටක් ගත්තේ නැත්නම් ඉතින් ජීවිතේ වැඩක් තියනවද කියලා. ජීවිතේ තිරිසං කරගන්න දේවල් වලට තව කෙනෙක්ව යොමු කරගන්න හුඟක් අය කරන වැරද්දට අනිත් අය යොමු කරගන්න ලොකු උත්සාහයක් දරනවා. මම කියන්න හදන්නේ තමන්ගේ පැත්තෙන් එන චෝදනාව මේ බලන්න. සමහර අය ඉන්නවා සුරාපානය කරන්නේ නැතිව ඉඳලා යම් යම් කෙලෙස් ධර්මයන් යටපත් වෙලා උපන් දවසේ ඉඳන් තිබ්බ අය සමහර අය ඉන්නවා. නමුත් සංසාරේ ඒ කෙලෙස් ධර්ම එක්ක ජීවත් වෙච්ච අය. ඒ වගේ අයට මේ ජීවිතේ අපි ලබා දුන්නොත් ඒ වගේ අවස්ථාවක් කවුරු හරි කෙනෙක් සමහර විට එයා බේබද්දෙක් වෙලා නවතින සමහර වෙලාවට එයා බීමත්කම හින්දාම ජීවිතේ නැත්තටම නැති කරගන්නවා. ඉතින් කරන වැරද්දේ තියෙන බරපතලකම සමහර අය වැඩිහිටිය අය හිතන්නේ නැහැ. සමහර වෙලාවට සමහර ස්ත්‍රීන් ඉන්නවා තරුණ අයව කාමයේ වර්ධව හැසිරීම වලට පොළඹවා ගන්නවා. සමහර පුරුෂයන් ඉන්නවා තරුණ ගැහැණු ළමයින්ව මේ වගේ වැරදි වලට පොළඹව ගන්නවා. ඒකත් එක්ක එයාලගේ මුළු ජීවිතේම සමහර වෙලාවට හරියට විවාහයක් හරි කරගන්න ගිය කාලෙකදී නිന്ദා අපහාස මුළු ජීවිත කාලෙම රණ්ඩු සරුවල් වෙවි ඉන්න තමන්ගේ ස්වාමියා භාර්යාවත් එක්ක ඒ කටියට සිද්ධ වෙනවා. ඉතින් ඒ ඔක්කොටම මුල වෙන්නේ අන්න අර වරදෙහි පොළඹවාගත් අයගේ තියෙන වැරදි, ඊටාම වැරදි ක්‍රියාවන් නිසාවෙන්. ඉතින් මේ අපි තේරුම් ගමු අපි කරන සමහරට පුංචි වැරද්දක් වෙන්න පුළුවන්. අපි කරන පුංචිම පුංචි දෙයක් වෙන්න පුළුවන්.
නමුත් සමහර ජීවිත විනාශ වෙලා යනවා. සමහර ජීවිත විනාශ වෙලා යනවා. දැන් ඔය මේ සමාජයේ හරියට ඇහෙන දෙයක් තමයි ළමයින්ට කරන අතවර. ඉතින් ඒ අයට යන්තම් හරි තේරුණා නම් මේ ළමයාගේ අනාගතය එකක් එයා මානසිකව අතිවිශාල පිරිහීමකට පත් වෙනවා. සමාජීය වශයෙන් අන් අය මේ දරුවා දිහා බලන්නේ නින්දා සහගත විදිහට. කොච්චර ඒ දරුවා නිරවුල් වුණත් යම් කිසි ආකාරයක වැරදි විදිහට මේ දරුවා දිහා බලන ස්වරූපයක් තියෙනවා අන් අයගේ. ඉතින් දන්න අයගේ ආසන්න අයගේ මේවා සමාජගත කරලා සමහරවිට සමාජ මාධ්‍ය ජාලවල මේවා නම් වශයෙන් රූප වශයෙන් දාලා ඒවා කරපු අයට දඬුවම් දෙන්න උත්සාහ කරනවා. කරපු අයට දඬුවම් දෙන්න ඕන තමයි. නමුත් ඒකට භාජනය වෙච්ච අය නිකම්ම දඬුවමක් විඳිනවා. ඒව ගැන අපේ බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ. කොහොම නමුත් ඒ වැරදි කරපු කට්ටියට කවදා හරි දවසක මේ ජීවිතයේදීම විශාල බයකට පත් වෙන්න වෙනවා. ඒක තමයි කියන්නේ අත්තානුවාද බය. තමන්ගේ පැත්තෙන්ම තමන්ට එන චෝදනාවල්. ඉතින් එහෙම චෝදනාවල් එන්නේ නැති වෙන විදිහට අපි අපේ ජීවිතය හදා ගන්න ඕනේ. අපි අපේ ජීවිතය සකස් කර ගන්න ඕනේ. ඒ ආකාරයේ චෝදනාවන් එන්නේ නැති වෙන විදිහට. තමන්ගෙන්ම තමන්ට එන චෝදනාව සහ විපාක දැනිලා අධික බයක් ඇති වෙන ස්වරූපය. ඊළඟ තමයි පරානුවාද බය කියලා කියන්නේ. මම මෙච්චර අපරාධ වගේක් කරා, මම මෙච්චර වැරදිදි කරලා තමයි මගේ ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. මේ ප්‍රතිඵල සියල්ලටම මම ලබාගත් මේ ජයග්‍රාහී සියලු දේ සඳහා කරපු ක්‍රියාවන් අන් අය දැනගෙන ලෝකයා විසින් මට දොස් නගාවි. ලෝකයා විසින් මට නොයෙකුත් ආකාරයේ නින්දා අපහාස ලබා දෙවි කියලා අන් අයගෙන් ඇතිවන තමන්ට රිදෙන, තමන්ට භයානක ප්‍රතිඵල ලබා දෙන චෝදනාත්මක ස්වභාවයන් හේතුවෙන් බය උපදිනවා. අන්න ඒ මේ වගේ අපරාධයක් කරපු හින්දා අන්‍යයන්ගේ චෝදනා එයි කියලා ඇතිවන බයට තමයි කියන්නේ පරානුවාද බය කියලා. ඉතින් එහෙම බයක් ඉපදුනාට පස්සේ බයෙන්මයි ජීවත් වෙන්නේ. දැන් මට චෝදනා කරයි, දැන් මට චෝදනා කරයි කියලා. වැරදි කරන අයට පින්නත් නේ සභාවක් ඉදිරියේ ඍජුව නැගිටලා කතා කරන්නවක්වත් පුළුවන් කමක් නැහැ. තමන්ගේ වරද නිසා වෙන්. ඉතින් ඒ තරමටම මේ බය තියෙනවා. ඒ වගේම අපකීර්තිය පැතිරිලා යනවා, නින්දා පැතිරිලා යනවා. එහෙම වෙයි කියලා තියෙන බය. ඉතින් මේ බය තියෙන තාක්කල් මොනම ජයග්‍රහණයක් ලැබුවත් පළක් වෙන්නේ නැහැ. තමන්ගේ ජයග්‍රහණය නිසා වෙන් මේ අධිකතර බය උපදිනවා. ඔය බය කියන එක හරිම දරුණු දෙයක්. ගින්දරකින් පිච්චෙනා වගේ. මේ හරිය දැනලා ඇති මේ පැහැදිලිවම මේ බය කියන්නේ මොකක්ද කියලා හොඳට දැනලා ඇති. අන්න ඒ හැඟීම උපදවා ගන්න ඕනේ. මෙන්න මේක තමයි බය කියලා කියන්නේ. එහෙම බයක් ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ බය ඇති නොවන විදිහට මගේ ජීවිතය හදා ගන්න ඕනේ. මගේ හැම ක්‍රියාකාරකමක්ම අනාගත බයක් ඇති වෙන එක නවත්වා ගැනීම සඳහායි කියලා විමසා ඒ පැත්තෙන් තමන්ව ආවරණය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් උපදවා ගන්න ඕනේ. වැරද්දක් සිද්ධ නොකරන තත්ත්වයට තමන්ගේ මානසිකාරය සකස් කරගත යුතු තියෙනවා. එහෙම නැත්තම් පසුව අන් අයගෙන් දරුණු ආකාරයට දෝෂාරෝපණ ඒ වගේම නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. එතකොට ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට ඇති වෙන බය තමයි දණ්ඩ බය කියලා කියන්නේ. දණ්ඩ බය කියලා කියන්නේ දඬුවම් ලැබෙයි. රජුන් විසින් දඬුවම් පමණයි මම මේ වැරද්ද කරලා තියෙනවා. ඒකින්ද රජයෙන් හෝ යම්කිසි වගකී යුතු පිරිසකගෙන් මට දඬුවම් ලැබේවි කියලා ඇති වෙන බය. දඬුවම කියලා කියවහම කායික මානසික වශයෙන් පීඩා විඳින්න වෙන දෙයක් තමයි දඬුවම කියලා කියන්නේ. ඒ පීඩාවන් හරි දරුණුයි. දැන් බරපතල වැඩ සහිතව සිර දඬුවම කියලා හිතන්නකො. සිර දඬුවමකට ලක් වුණාම ඇති වෙන මානසිකත්වය චුට්ටක් හිතන්න. කොහොමත්ම Tamanට අවශ්‍ය කිසි තැනකට යන්න බෑ. ඒක කොටුවකට කොටු වෙලා ඉන්න ඕනේ. සමහර වෙලට පුංචි කාමරයක. දන්නවද සමහර අයට දෙන දඬුවම් වල තියෙනවා කරුවර කාමරයක තියලා තියෙනවා. හරිද? සමහර අයට දෙන දඬුවම් තියෙනවා කිසිම කෙනෙක්ව මුණ ගැහෙන්නේ නැති වෙන්න ඉතාලම හුදකලා පරිසරයකට තනියම ඉඳ ගිහින් දානවා. මේ ලෝකයේ මිනිස්සු වැඩිපුරම බයයි කියලා කියන්නේ. විශේෂයෙන් බටහිර රටවල් වල මේ ක්‍රමය තියෙනවා.
වැඩිපුරම බය ඔන්න ඔය දනුවම ලැබේ කියලා. ඒ කියන්නේ යාට කිසිම කෙනෙක් නැතුව තනියම ඉන්න වෙනවා. කතා කරන්න නැහැ කිසිම කෙනෙක්. හරිද? ඒක හුදකලා ඔය දූපත් වලට වගේ ඒ වගේ තැන් වලට දාලා මුරකාවල් දාලා තියෙනවා. යාට මිනිස් පුරුටක්වත් පේන්නට නැහැ. ඒක ධර්මය තුල ඉන්න අයට නම් බොහොම අපූර්ව දෙයක් වුණාට ධර්මය නැති අයට ඒක බොහෝම බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ අපි හැම නිමේෂයකම වගේ උත්සාහ ගන්න ඕනේ ඒ දණ්ඩ බය ඇති නොවන ආකාරයට මට අහවල් දඬුවම් ලැබෙයි කියලා ඇති වෙන බය ඇති නොවන ආකාරයට අපේ ජයග්‍රහණ සිද්ධ කරගන්න නුවණ තියෙන මිනිස්සු මොකද කරන්නේ? අන්න එහෙම හිතලා බලලා තමන්ගේ ජීවිතය නිවැරදිව සකස් කරගන්නවා. නුවණ තියෙන මිනිස්සු හොඳින් හිතලා බලලා තමන්ගේ ජීවිතය ඉතාම නිවැරදිව සකස් කරගන්නවා. ඔය වගේ මේ ඒ බය නැති වෙන විදිහට අනාගතයේදී මොකද මේ අතීතය ලුහු බැඳගෙන එනවා අපිට කොහොමවත්ම වළක්වන්න බැරි වෙන්න අපේ අතීත ක්‍රියාවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන කර්මය ගැන ඉතාමත්ම ප්‍රබලව දේශනා කරලා තියෙන්නේ ගුණාගේ පිටිපස්සේ බැඳලා තියෙන එයාට ගැලවෙන්න බැරි පස්සෙම එලෝගෙන එන කරත්තේ වගේ බරත් එක්ක එන්නේ. හරි අධික බරක් ඒක. එතකොට යහපත් ක්‍රියාවන් සිද්ධ කරපුවාම හරියට තමන්ගේ පිටිපස්සෙන් එන කිසිම බරක් නැතුව එනවද නැද්ද කියලාවත් දන්නේ නැති හේවණැල්ල වගේ කියලා. ඉතින් බලන්න මේ අකුසල කර්මයන්ගේ බර තමන්ගේ පැත්තට එනවා, දඬුවම් වශයෙන් එනවා, චෝදනා වශයෙන් එනවා, තමන්ගෙන්ම ඇතුලෙන් එන චෝදනා වශයෙන් එනවා. ඒවා එන එක නවත්තන්න බෑ. අන්න ඒක නවත්ත ගන්න නම් වැරදි නොකර සිටිය යුතු වෙනවා. ඉතින් අන්න ඒ වැරදි නොකර කටයුතු කිරීම තමයි අපි බොහෝම වශයෙන් තේරුම් ගත යුතු තියෙන්නේ. අනිවාර්ය වශයෙන් තේරුම් ගත යුතු තියෙන්නේ වැරදි නොකර කටයුතු කිරීම. ඒ බය උපදින්නේ නැති වෙන්න. ඊළඟ බය තමයි දුක්ගති බය කියලා කියන්නේ. අර දරුවන්ට ඇති වුණ తত্ত্বය අර තමන්ට පිටිසිඳ ගත්ත දරුවාව නැති කරගත්ත ඒ අම්මටයි තාත්තටයි අන්තිමට ඇති වුණේ දුක්ගති බය. දණ්ඩ බය නෙවෙයි ඇති වුණේ දුක්ගති බය ඇති වුණේ. දුක්ගති බය කියලා කියන්නේ අපායේ යයි කියලා ඇති වෙන බය. එතකොට තිරිසන් සතෙක් දිහා හරියට බැලුවා නම් වැරදි කරන්න කලින් අපාය බය ඇති වෙනවා. අපාය බය පිරික්සන්න ඕන අපාය ගැන. එතකොට අපාය බය ඇති වෙනකොට වැරදි අඩු වෙලා යනවා, නැති වෙලා යනවා. හරිද? මේ දුක්ගති බය කියන එක නැත්තම් ඇති වෙන්නේ පැහැදිලිවම අර කලින් දකින දේ නෙවෙයි පින්නත් මේක දෙකක්. හරි? දැන් මට මෙන්න මෙහෙම කියන්න, මෙන්න මේ බය දෙක ගැන මම මෙහෙම කියන්නම්. ඈත තියෙනවා ගිනි අඟුරු වලක්. ඒ ගිනි අඟුරු වල මට පේන්න තියෙනවා. මට මේ ගිනි අඟුරු වල දැක්කම බයක් උපදිනවා. ඒ මොකද්ද? ඒ ගිනි අඟුරු වල භයානකයි. ඒකට වැටුනොත් විනාසයි කියලා බයක් උපදිනවා. ඒ බය නිසා මට ගිනි අඟුරු වලට වැටෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්න පුළුවන්. ඒ බය අපි හිතමු ගිනි අඟුරු වලට දාන්නේ වැරදි කරපු අයව කියලා. එහෙනම් ඒක දැක්කහම මට නිවැරදිව ජීවත් වෙන්නත් ඒක හේතුවක් වෙනවා. ඒකින්ද එන්න ඒ බය අපිට නිවැරදි වෙන්න ඕන වෙනවා. හැබැයි මම කරපු මොකක් හරි වැරැද්දක් නිසාවෙන් මාව කවුරු හරි කීප දෙනෙක් අල්ලලා රජයේ යම් කිසි දඬුවමකට යටත් කරවලා අපි හිතමු අර ගිනි අඟුරු වලට දාන්න ඇදගෙන යනවා. දැන් මේ ඇදගෙන යන ගමන් මට ගැලවෙන්න විදිහක් නැහැ. ගිනි අඟුරු වල දැකලා ඒක භයානකයි කියලා දැනිලා ඇති වෙන බයද ඒ බය වෙනම එකක්. මාව මගේ බාහුවෙන් අල්ලගෙන ඇදගෙන යනවා අන්න අතන තියෙන ගිනි අඟුරු වලට දාන්න කියලා. එතකොට ඇති වෙන බය කොච්චර එකක්ද? ඒක දැන් වළක්ව ගන්න බෑ. මාව ගිනි අඟුරු වලට වැටෙනවා කියලා මම දන්නවා. දැන් බය ඉපදිලා තින්නේ දැන් පිච්චෙන එකට. අන්න ඒ වගේ තමයි දුක්ගති බය ඇති වුනහම. Tamanට තේරෙනවා මාව අපායෙන් වැටෙයි කියලා. මේකෙන් මාව
ගලව ගන්න කවුරුවත් නැහැ කියලා තේරෙනවා. අන්න එතකොට අපාය ගැන දැනෙන්න මොකද වෙන්නේ? අධික බයක් සමහර අයට තමන්ගේ ජීවිතයේ අවසාන කාලය වෙනකොට ටික ටික ළඟා වෙනකොට දැන් ඉතින් කොහොමත් කවුරු හරි දන්නවනේ තරුණ කෙනෙක් මැරෙන්න තියෙන ඉඩකඩට වඩා වයස කෙනෙක් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් එහෙම ජීවිතයේ අවසාන භාගය කියලා කියන්නේ හුඟක් අයට අපිට එහෙම කියන්න බෑ. සමහර අයගේ අවසාන භාගය මේ අවුරුදු 30 දී එනවා 25 දී එනවා 20 දී එනවා. ඒක වෙනම වැඩක්. නමුත් සම්භාවිතාවක් වශයෙන් බලපුහම වයස කෙනෙක් එයාගේ මරණයට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ තත්ත්වයන් යටතේ ඒ වගේ තත්ත්වයන් යටතේ අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ දුක්ගති බය ඇති වෙන බව තේරුම් ගන්න ඕනේ. ජීවිතයේ අවසාන කාලය වෙනකොට වැරදි කරපු අයට තද බල බයක් උපදිනවා. මාව අනිවාර්යෙන් අපාය උපදී කියලා. එතකොට අපි දන්නවනේ කර්ම නිමිති පහළ වෙනවා, ගති නිමිති පහළ වෙනවා. මේ වගේ අපි වෙනම සාකච්ඡා කරමු. ගති නිමිත්ත, කර්ම නිමිත්ත මේ වගේ පහළ වෙනකොට තමන් දැනගන්නවා හරියට මේ මාව මේ වගේ තැනක උප්පත්තිය ලබාවී කියලා හිත බොහෝම දරුණු පීඩාකාරී තත්ත්වයට පත් වෙනවා. එතකොට මේ දුක්ගති බය කියලා කියන්නේ මහා පුදුමාකාර බයපක්ෂපාත දෙයක්. හරිම දරුණු බයක් ඒක. ඉතින් මිනිස්සු කෑ ගහනවා, විලාප තියනවා, අවසාන කාලෙදී මැරෙන්න බෑ කියනවා, බේරගන්න කියනවා. යමපල්ලෝ පේනවා කියලා කියනවා, ප්‍රේතයෝ භූතයෝ දකින්නවා කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒ වගේ නොයෙකුත් තැන් අපේ මරණයත් එක්ක ඊළඟට උපදින තැන ගැන යම් කිසි ආකාරයක අදහසක් ඇති වෙනවා හුඟක් අයට. ජීවිතයේ අවසාන කාලය වෙනකොට මට මේ වගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිද්ධ වේවි කියලා. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන දේ. එතෙන්ටපත් වුණොත් අපි ජීවිතේ කිසි ජයග්‍රහණයක් කරලා නැහැ. අපි ජය ගැනයි කතා කරන්නේ. මේ වගේ බය ඇති වෙන විදිහට නම් අපි ජීවිතේ ගෙව්වේ. එතනදී අපි කිසිම ජයග්‍රහණයක් කරලා නැහැ. අන්තිමට මොකුත් ඉතුරු වෙලා නැහැ. ගෙයක් හැදුවා නම් හොරකම් කරලා, වාහන ගත්තා නම් හොරකම් කරලා, පරම්පරාවකට හම්බ කරා නම් හොරකම් කරලා. නමුත් මරණ මංචකයේ ඇඳේ වැටලා ඉද්දී ඒ කිසිම දෙයකට ඒ එකතු කරගත්ත ධනයට, බලයට, පිරිස් බලයට කිසිම දෙයකට Tamanට පිහිට වෙන්න බෑ. ඒ එකටවත් අපිට පිහිට වෙන්න බෑ. මම තනියම මොන දෙන්න ඕන එකක් මරණය කියලා කියන්නේ. එතනදී දුක්ගති බය ඇති වුණොත් පින්නත්නි මහා තැති ගැනීමක්, මහා ගැටලුකාරී තත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් අපි තේරුම් ගමු මේවා එකක්වත් ඇති වෙන්නේ නැති වෙන්න අපේ ජීවිතය හදාගන්න වෙනවා. මේ කිසි දෙයක් සිද්ධ නොවන ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න වෙනවා මේ බය උපදින්නේ නැති විදිහට. ඉතින් මොනවද? අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය සහ දුක්ගති බය. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය සහ දුක්ගති බය කියන මේ කාරණා හතර තමන්ගේ පැත්තෙන් නූපදින විදිහට හේතු සකස් කරගන්න ඕනේ. මේ හතර ඉපදුනොත් අපි ලබන කිසිදු ජයග්‍රහණයකින් අපිට කිසිම ඵලයක් නැති බව අපේ පැත්තෙන් අපි වහවහාම දැනගන්න ඕන දෙයක්. වහවහාම දැනගන්න ඕන දෙයක්. ඒ බව දැනගෙන මේ ජීවිතය ඊටාම සාර්ථකව ගෙවන්න ඕනේ. මේ බය ගැන දන්න අය පසුකාලීනව සිද්ධ වෙන්න තියෙන මේ භයානක මානසික ව්‍යාධියක් බය කියලා කියන්නේ. මානසික ව්‍යාධියක්. ඒක දරුණු පීඩාකාරී දෙයක්. අන්නේ පීඩාකාරී තත්ත්වයක් මේ ජීවිතේ ඇති වුණොත් මේ ජීවිතෙන් පළක් නැහැ. එතන මගේ සියලු ජයග්‍රහණ යට වෙලා මහා දුක්ඛිත තත්ත්වයකට වැටෙන, දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකට වැටෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකින්ද පුංචි තැනකදී පවා Tamanට ඕන හැටියටම ජීවත් වෙන්න සූදානම් වෙන්න එපා. හිතිච්ච විදිහට ජීවත් වෙන්න එපා. Tamanගේ සහෘදයන්ට, විශේෂයෙන්ම දෙමව්පියන්ට වැරදි වුණත් දෙමව්පියන්ගෙන් අපි දෙමව්පියන්ට ඉතා හොඳින් සලකන්න ඕනේ. හරි. මොකද ඔය පසුතැවිලි සහිත දුක් උපදින්න පුළුවන් පසුකාලීනව එය අපි වෙනුවෙන් පුංචි කාලේ කරලා තියෙන දේවල් කොච්චරක්ද කියලා දැනගත්තාම
ඉතින් මේ අපි කතා කරේ වැරදි කිරීම නිසාවෙන් ඇතිවෙන බය පිළිබඳව. ඒ වගේම තමන් නියමාකාරයෙන් තත්වාකාරයෙන් පින්දහම් නොකිරීමෙන් ඒ කළ යුතු දේ නොකිරීම නිසා වෙනුත් බය උපදින්න පුළුවන්. ඒ ගැන අවධානය යොමු කරගන්න ඕන. තමන්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් නිකිරීමෙන් පව් නැකිරුවත් බොහෝ අත්‍යවශ්‍ය දේවල් කරගන්න බැරි වුණා නම් ඒ පිළිබඳවක්වත් අපිට යම් යම් බය උපදින්න තියෙන මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ස්ථාවරයක් නැති හින්දා. ඉතින් කිසිම බයක් නැතුව සසරට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ සෝවාන් පලස්ත පුද්ගලයාගේ ඉඳලා ඉහළට විතරයි. යාලා හොඳටම දන්නවා මාව ආයෙනම් අපාය යන්නේ නැහැ කියලා හොඳ ආකාරවම දන්නවා. ඉතින් කොහොම හරි මේ බය උපදවාගෙන සසර බය උපදවාගෙන මේ අනිකුත් අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය ආදී බය උපදින්නේ නැති විදිහට කටයුතු කරලා සාර්ථක ජීවිතයක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැමදිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේත් තමන්ගේ නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතයට මේ ධර්මය එකතු කරගන්නට අවස්ථාව ලැබෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්ගේ සත්ක්‍රියාවන් හේතුවෙන්. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ හැමදිනාටම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඉතින් ඒ අතන්ට ලබා දෙන කල්යාණ මිත්‍ර දානය හේතු කොටගෙන සසර වසන තාක්කල් පාප මිත්‍රයෙක්ගේ අසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ස්වර්ණා ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කියලා. ස්වර්ණා ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කියලා සුමනාවතී මහිපාල මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ලැබීම පිණිසත් නැසීගේ ප්‍රේමදාස ගුණවර්ධන පියාණන්ට සහ සරත් ගුණවර්ධන සහෝදරයාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිසත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව පවත්වනු ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය දරන ස්වර්ණා ගුණසේකර මැතිණිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුමනාවතී මහිපාල මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම දීර්ඝායුෂ වේවා මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු උවදුරකටපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ නමින් මිය පරලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටමත් උතුම් යහපත සිද්ධ වන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.